හරි ආයිබෝවන් හරි හොඳයි අපි දැන් අද පටන් ගන්නේ අලුත් පාඩමක්. අද අලුත් දවසක් අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. අපි මේ දක්වා දවස් කීපයක පාඩම් කීපයක් සාකච්ඡා කරා. අවසාන වතාවට අපි කතා කරා භාග පාඩම. මතක ඇති භාග කියන පාඩම. එතකොට මේ භාග කියන පාඩමේ අපි එක් කොටසයි කතා කරේ මොනවද? එකතු කිරීම සහ භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන කොටස කතා කරේ. අපිට තව මේකේ මූලික කොටසේ තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා. මොනවද? වැඩි කිරීම සහ බෙදීම කියන කොටස කතා කරන්න තියෙනවා. හොඳයි. ඊට කලින් අපි ඉගෙනගත්ත ඒවා මතක් කරගමු. පහුගිය දවසේ ඉගෙනගත්ත ඒවා පොඩ්ඩක් මතක් කරගමු. විනාඩි කිහිපයක් ඇතුළත ඉගෙනගත්ත ඒවා මතක් කරගමු. අපි භාගයක් කියලා කිව්වා සංඛ්‍යා දෙකක් තියෙනවා. ඉරි කෑල්ලක් තියෙනවා. ඒ ඉරි කෑල්ල උඩින් තියෙන සංඛ්‍යාව අපි නම් කරා ලවය කියලා. ඉරි කෑල්ලට අපි දැන් වේගෙන් කතා කරන්න පුළුවන් මේක දන්න හන්දා ඉරි කෑල්ලට යටින් තියෙන සංඛ්‍යාව හරය කියලා කිව්වා. එහෙනම් හරයක් සහ ලවයක් තියෙන භාග වලට අපි කතා කරා මේ වගේ භාග තමයි මේ වගේ සංඛ්‍යාවලට තමයි අපි කිව්වේ භාග කියලා. හොඳයි. ඊට පස්සේ අපි කතා කරා භාග වර්ග. භාග වර්ග යටතේ අපි කතා කරා ලවයගේ හැම විටම එකවන භාග වලට නමක් කිව්ව මොන භාගද? ඒකක භාග කියලා කතා කරා. ඊට පස්සේ හරයට වඩා ලවයගේ කුඩා වන භාග වලට නමක් කිව්වා අපි නියම භාග කියලා. ඊළඟට අපි කතා කරා හරයගේට වඩා ලවයගේ විශාල හරයගේ ලවයගේ සමාන වන භාග වලට අපි කිව්වා විෂම භාග කියලා. ඊළඟට අපි කතා කරා පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් තියෙන ඒවාට කිව්වා අපි මිශ්‍ර භාග කියලා කිව්වා. ඊළඟට අගේ සමාන වන භාග වලට අපි කිව්වා තුල්්‍ය භාග කියලා. ඔන්න ඔබ කතා කරා. ඊළඟට අපි කතා කරා භාග සංසන්දනය කරා. මතක ඇති 4න් 3යි 4න් 1යි කියලා ගත්තොත් 4න් 1ට වඩා 4න් 3 විශාලයි කියලා අපි භාග සංසන්දනය කිරීම කරා. ඊළඟට අපි කතා කරා මෙතනදී විශේෂ එකක් කතා කරා මිශ්‍ර භාගයක්. මේක නැවත වතාවක් මිශ්‍ර භාගයක් විෂම භාගයක් කිරීම කියන කොටස කතා කරා අපි පහුගිය දවසේ. ඒක වැදගත් කොටසක්. නැවත වතාවක් ඒක මතක් කරගමු. 1යි 3න් 1 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක්. 2යි 5න් 2 කියන එක මිශ්‍ර භාගයක්. 5යි 3න් 1 කියන එක මිශ්‍ර භාගයක්. අපි නැවත වතාවක් මතක් කරගමු කොහොමද මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගත්තේ. මෙතන හරය තියෙනවා 3. එහෙනම් ඒ 3 එහෙමම ලියනවා. ඊළඟට මේ හරයයි මේ පූර්ණ සංඛ්‍යාවයි ගුණ වෙනවා. 3 වරක් 1 3යි 3ට එකක් එක්තුවා 4යි 3න් 4යි. ඊළඟට මෙතන හරයේ තියෙන මේ මිශ්‍ර භාගයේ හරයේ 5 තියෙන්නේ 5 ලියුවා. මේ හරයයි මේ පූර්ණ සංඛ්‍යාවේ ගුණ වුණාම 5 වරක් 2 10යි 10ට දෙකක් එක්තුවා 12යි. මෙතන 3 තියෙනවා හරය 3 වරක් 5 15යි 1යි 16යි. ඔන්න ඔය විදිහට තමයි මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරේ. ඊළඟදී අපි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම කියන එකක් කතා කරා. සංඛ්‍යාවක් කිරීම. එතකොට අපි ඊයර්ථේ කතා කරා 3න් 4 කියන එක විෂම භාගයක්, 5න් 12 කියන එක විෂම භාගයක්, 3න් 16 කියන එක විෂම භාගයක්. නේද? 3න් 16 කියන එක විෂම භාගයක්. එතකොට මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරේ කොහොමද? මෙතන හරයේ තියෙන 3. ඒ නිසා 3 එහෙම්ම ලියනවා. දැන් 4ට 3 එවුවා. දැන් 3 වරක් චක්‍රය යන්නේ. 4ට 3 එවුවා 1යි ඉතිරි 1යි. බෙදීම මෙතන හරයේ තියෙන 5 දැන් යන්නේ 5 වරක් චක්‍රේ. 12ට 5 එවුවා 2යි ඉතිරි 2 උඩින් ලවේ ලියනවා. දැන් මෙතන යන්නේ 3 වරක් චක්‍රේ. 16ට 3 එවුවා 5යි ඉතිරි 1යි. මතක ඇති අපි අවසාන දවසේ ඔන්න ඔය භාග මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කිරීම සහ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම කතා කරා. ඊළඟදී අපි කතා කරා භාග එකතු කිරීම. භාග එකතු කිරීම සහ අඩු කිරීම කරද්දී විශේෂ කරුණු අපි කතා කරා මොකක්ද? භාග එකතු කිරීම සහ අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම හරය සමාන විය යුතුමයි. හරය සමාන නැත්නම් හරය සමාන කරගන්න ඕන. දැන් මේකේ හරය සමාන නිසා 4 ලිව්වා. 3 එකතු කිරීම 1 3යි 1යි 4 බෙදීම 4 4ට 4 ඉව 1යි. හරය සමාන විය යුතුමයි. මෙතන 4යි 3 අඩු කිරීම 1 3 එකක් ගියොත් 2යි 4න් 2යි. මේක තුල්්‍ය භාග කරන්න පුළුවන්. දෙකම දෙකෙන් බෙදෙනවා. 2ට 2 ඉව 1යි 4ට 2 ඉව 2යි.
දෙකෙන් එකයි කියලා. හරය සමාන විය යුතුමයි. ඊළඟට අපි කතා කරා හරය සමාන වෙන්නේ නැත්නම් හරය සමාන කරගන්න විදිය. නේද? 5න් 15න් 1 එකතු කිරීම 3න් 1. 7න් 5 අඩු කිරීම 2න් 1. එතකොට මේකේ හරය සමාන නැහැ. එහෙනම් හරය සමාන කරගන්න මෙතන 15 තියෙන්නේ. හැබැයි 3 15 බවට පත් කරගන්න පුළුවන් 3 5න් වැඩි කරලා හරය ලැබෙයි දෙකම 15 කරගන්න පුළුවන්. මෙතන 15න් 1යි මෙතන 15න් 5යි. හරය දැන් සමාන වුණා 15යි 1 එකතු කිරීම 5 15න් 6යි. ඊළඟට මෙතන 7 සහ 2 හරය අසමානයි. එහෙනම් 7 2 බවට පත් කරගන්නත් බෑ 2 7 බවට පත් කරගන්නත් බෑ. එහෙනම් අපි 7 සහ 2 මොකද කරන්නේ? පොදු හරය විදිහට කීයද සලකන්නේ? 7 වරක් අන්න 7 වරක් චක්‍රේ බලනවා. 7 14 21 28. දෙවරක් චක්‍රේ යනවා. දෙවරක් චක්‍රේ ගියහම 14 මුණ කියනවා. එහෙනම් 14 පොදු සංඛ්‍යාව බවට පත් කරගන්නවා. 14 පොදු සංඛ්‍යාව බවට පත් කරගන්න මේ 7 2කින් වැඩි කරොත් 14 වෙනවා. මේ 2 7න් වැඩි කරොත් 14 වෙනවා. එහෙනම් 14යි 10යි අඩු කිරීම 14යි මෙතන 7යි. දැන් හරය සමාන වුණා 14යි 10 අඩු කිරීම 7 10න් 7ක් ගියොත් 3යි. 14න් 3යි මේක තවදුරටත් සරල කරන්න බෑ 14න් 3යි. අපි මේ මතක් කරේ පහුගිය දවසේ මේක සාකච්ඡා කරපු එක. මොකද මේ භාග ගානක් අනිවාර්යයෙන් විභාගයට තියෙනවා. නේද? සාමාන්‍ය පෙළ විභාගයට භාග ගානක් තියෙනවා. හරි. අපි ඉදිරියට මේ භාග ගැන වැඩිපුර කතා කරනවා. අද මේ මූලික වශයෙන් අපිට තියෙන තව කරුණක් තමයි ಗುಣ කිරීම. භාග ಗುಣ කිරීම කියන එකයි කතා කරන්නේ. එහෙනම් නැවත වතාවක් ಗುಣ කිරීමේදී ගුණන වගුව අවශ්‍ය වෙනවා. චක්‍රේ. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ මොනවාද? 2ට 2 ඒවා කීයදාර බෙදීමේ ක්‍රමය. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. හොඳයි. එහෙනම් භාග ಗುಣ කිරීම යටතේ අපි ඉස්සරලාම කතා කරනවා වැදගත් කොටසක් අපි කතා කරන්න යන්නේ. අපි දන්නවා 4න් 3 කියන එක භාගයක්. ඔය 4න් 3 කියන භාගය දැන් අපි ඉස්සරලාම ඉගෙන ගන්නේ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න. 4න් 3 කියන එක භාග සංඛ්‍යාවක් 8 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. හොඳයි. එහෙනම් මේ 8 බලන්න මේ වැඩි කිරීම 8 4න් 3 ගුණ කිරීම 8. එහෙනම් දැන් මේකේ උත්තරේ ගන්න කොහොමද? විසඳන්නේ කොහොමද? එතකොට කොහොමද අපි විසඳන්නේ? එහෙනම් මෙතන හරය තියෙනවා මෙතන ලවය තියෙනවා. දැන් බලන්නේ හරයයි ලවයයි බලනවා. අපි දැන් බලනවා ගුණ කිරීමේ නීතිය හරහට ගුණ කරනවා. මේ පැත්තට ගුණ කරනවා බලනවා. මෙන්න මේ පැත්ත අපි සලකනවා 4යි 8යි. දැන් බලන්න සංඛ්‍යා දෙකක් තියෙනවා 4 සහ 8. එතකොට මේක තියෙන්නේ හරියට හරහට. ඇලියට තියෙන්නේ. 4යි 8යි ගත්තොත් මේ සංඛ්‍යා දෙකම කීවරක් චක්‍රයෙන්ද මුණ ගැහෙන්නේ? 4 සහ 8 කියන මේ සංඛ්‍යා දෙකම දෙවරක් චක්‍රයෙන් මුණ ගැහෙනවා. නේද? 2 4. 2 4 6 8. දෙවරක් චක්‍රයෙන් මුණ ගැහෙනවා. දෙවරක් චක්‍රයෙන් විතරද? හතරවරක් චක්‍රයෙන් මුණ ගැහෙනවා. 4 8 12. 4 8. හතරවරක් චක්‍රයෙන් මුණ ගැහෙනවා. දෙවරක් චක්‍රයෙන් මුණ ගැහෙනවා. එහෙනම් අහුවෙන වැඩිම ගුණාකාරයෙන් මොකක්ද? 4. එහෙනම් 4 ගුණාකාරයේ ලොකුම ගුණාකාරය තමයි 4 ගුණාකාරය. එහෙනම් මේ සංඛ්‍යා දෙකම 4 ගුණාකාරයට අහු වෙනවා. එහෙනම් අපි දැන් සලකනවා 4 4ෙන් බෙදුවොත් ඔන්න අපි 4 4ෙන් බෙදුවොත් 1යි කියලා දානවා. එතකොට ඒක කියන එක මෙහෙන් ගහන්නේ. එතකොට ඒක 4ට 4 1යි කියලා අපි මෙන්න මේ යටින් දානවා. ඊළඟට 8 බෙදෙනවා 4ෙන්. 8ට 4 2යි. මොකද දෙකම 4 ගුණාකාරයට අහු වෙන හන්ද දෙකම 4ෙන් බෙදෙනවා දැන්. 4ත් 4ෙන් බෙදුවහම 1යි. 8ත් 4ෙන් බෙදුවොත් 2යි. ඔන්න දැන් සුළු කරා හරහට සුළු කරා. ඊළඟ නීතිය තමයි මේ යටට 1 වෙනකන් අපි සුළු කරනවා. ඊළඟට කරන්නේ දැන් ලවයේ සංඛ්‍යා දෙකක් තියෙනවා. 3 සහ 2 තියෙනවා. පස්සේ මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. 3 වැඩි කිරීම 2 3 වරක් 2 3 වරක් 2 6යි කියලා අපි සලකනවා. එහෙනම් අවසාන පිළිතුර 6යි. එහෙනම් 4ෙන් 3 8ෙන් ගුණ කරොත් 6යි. හරි. හොඳයි. තව අපි උදාහරණයක් ගමු මෙහෙම. පූර්ණ සංඛ්‍යාව කලින් තියෙනවා. භාග සංඛ්‍යාව පිටිපස්සේ තියෙනවා. දැන් බලන්න. පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් ගුණ කරලා. හොඳයි. මේ හරයේ තියෙන්නේ 8, මෙතන පූර්ණ සංඛ්‍යාව 16. දැන් මට කියන්නේ මේ 8 සහ 16 දෙකම කීයේ ගුණාකාරද? කීවරක් චක්‍රයෙන්ද දෙකම අහු වෙන්නේ? දෙවරක් චක්‍රයෙන් අහු වෙනව නේද දෙකම? අය හතරවරක් චක්‍රයෙන් අහු වෙනව නේද? 4 8 12 16. අය අටවරක් චක්‍රයෙන් උත් අහු වෙනවා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් ලොකුම ගුණාකාරය තමයි 8. එහෙනම් මේ සංඛ්‍යා දෙකම 8ෙන් බෙදෙනවා. දැන් මට කියන්න 8ට 8 ඒවා දැන් 8 8ෙන් බෙදෙනවා. 8ට 8 ඒවා 1යි. 16ට 8 ඒවා 2යි කියලා යටින් දාන්නේ. ඒක දාන්නේ කොහෙද? 16ට 8 ඒවා 2යි කියලා උඩින් අපි දානවා.
16ට උඩින්. දැන් මොකද කරන්නේ? ලවයන් දෙකක් තියෙනවා. ඉතුරු වෙලා 2 සහ 1 දෙවරක් 1 2යි. පැහැදිලිද? හරි. තව ගන්න. අපි හදමු. අපි දැන් මේ පියවරෙන් පියවර ගුණ කිරීම යන්නේ. එතකොට 7න් 5 වැඩි කිරීම 3. භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. මෙතන හරේ තියෙන්නේ 7, මෙතන තියෙන්නේ 3. හැබැයි 7 සහ 3 අපිට අහු වෙනවද කී හරි ගුණාකාරද සම්බන්ධයක් තියෙනවද? 3 වරක් චක්‍රය ගත්තොත් 3 ගුණාකාර ගත්තොත් 7 අහු වෙනවා. නෑ 3 6 9 12 7 අහු වෙන්නේ. 7 ගුණාකාර ගත්තොත් 7 14 21 28 3 අහු වෙන්නේ නෑ. එහෙනම් 3යි 7යි අතර සම්බන්ධයක් නෑ. ඒ නිසා 3යි 7යි අතර සම්බන්ධයක් නැත්නම් අපි දන්නවා අපි කිව්ව හරහට දැන් ගුණ කරන්නේ. මේකේ අවසරයේ තියෙන්නේ හරහට. හරහට ඇලේට ගුණ කරන්න පමණයි. එහෙනම් 3යි 7යි අතර සම්බන්ධයක් නැත්නම් ඊළඟදී අපි කරන්නේ මේ ලවයන් දෙක 5 3 15 බෙදීම හරය 7 හිමම දාන්න. තව උදාහරණයක් 6න් 5න් 3 බලන්න. එතකොට මෙතන පූර්ණ සංඛ්‍යාව සහ භාගය නම් ඇලේට තමයි ගුණ කරන්න අයිතිය තියෙන්නේ අපිට ඇලේට. එහෙනම් 5 සහ 6 අතර සම්බන්ධයක් නැහැ. 5 වරක් චක්‍රයෙන් ගත්තොත් 6 අහු වෙන්නේ නැහැ. 6 වරක් චක්‍රයෙන් ගත්තොත් 5 අහු වෙන්නේ නැහැ. මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැත්නම් අපි ලවයෙන් වැඩි කරනවා. 6 වරක් 3 18 බෙදීම හරේ තියෙන 5ෙන්ම ලිව්වා. පැහැදිලිද? භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. එහෙනම් මේක හොත්තට පුරුදු වෙන්න ඕන කරපු විදිය. හරි අපි දැන් මේකේ ගණන් හදනවා. තව අපි ගමු. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 5න් 4 වැඩි කිරීම 4න් 1. භාග සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. දැන් කලින් කතා කරේ භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. දැන් කතා කරනවා භාග සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. හොඳයි. දැන් බලන්න භාග සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. ඔන්න එතකොට අපිට මේකේ අවසරයේ තියෙන්නේ කොහොමද? මේ සංඛ්‍යා දෙක ගුණ කරද්දී දැන් ඔකට පේනවා භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. එතකොට මැදට එකතු කිරීම සහ අඩු කිරීම තියෙන්නේ හරය සමාන කරගත්තා. හැබැයි දැන් මෙතනදී ගුණ කරද්දී හරය සමාන වෙන්න ඕනේ. අපි හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් දැන් මෙතන සුළු කිරීමේ අවසරයේ තියෙන අපිට මෙන්න මෙහෙම ඇලේට සුළු කරන්න පමණයි අවසරයේ තියෙන්නේ. කතිරේ විදිහට සුළු කරන්නයි අවසරයේ තියෙන්නේ. එහෙනම් අපි කතිරේ විදිහට සුළු කරනවා. දැන් එතකොට කතිරේ විදිහට සැලකුවොත් ඇලේට එන්නේ 1යි 5යි. මේ පැත්තට සැලකුවොත් 4යි 4යි. දැන් අපි ඉස්සල්ලාම බලමු මේ පැත්තට 1 සහ 5 අතර සම්බන්ධයක් තියෙනවද? 1 සහ 5 අතර සම්බන්ධයක් නැහැ. 5 වරක් චක්‍රේ ගියොත් 1 අහු වෙන්නේ නැහැ. හැබැයි 1 වරක් චක්‍රේ ගියොත් 5 අහු වෙනවා. නමුත් 5 වරක් චක්‍රේ ගියාම 1 අහු වෙන්නේ නැති හන්ද ඒකේ සම්බන්ධයක් නැහැ. හැබැයි අනිත් පැත්තට බලමු 4 සහ 4. 4 වරක් චක්‍රේ මුණ ගැහෙනවද එකම? එහෙනම් 4ෙන් බෙදෙනවා 4ට 4 ඉව 1යි. 4ට 4 ඉව 1යි. දැන් මොකද කරන්නේ? ලවයන් දෙකක් තියෙනවා. 1 වරක් 1 1යි. හරයන් දෙකක් තියෙනවා. 5 වරක් 1 5යි. 5න් 1යි. පැහැදිලිද? හරි. තව එකක් අපි ගුණ කරමු. තව එකක්. 8න් 5 වැඩි කිරීම 10න් 4. දැන් බලන්න එහෙනම් අපිට අවසරයේ තියෙන්නේ හරහට ගුණ කරන්න පමණයි. කතිරේ විදියට. එහෙනම් දැන් අපි මේ පැත්තට බලමු 4 සහ 8. මට කියන්නේ 4 සහ 8 අතර සම්බන්ධයක් තියෙනවද? දෙකම 4 ගුණාකාර. එහෙනම් 4ට 4 ඉව 1යි 8ට 4 ඉව 2යි. දැන් 5 සහ 10 අතර සම්බන්ධයක් තියෙනවද? දෙකම 5 ගුණාකාර. 5ට 5 ඉව 1යි 10ට 5 ඉව 2යි. උදේට චක්‍රේ මතක තියෙනවා. දැන් එහෙනම් ලවයන් දෙකක් තියෙනවා. 1 වරක් 1 1යි. දෙවරක් 2 4යි කියලා ගුණ කරනවා. ආයෙ එක දෙකට දෙක කපන්න බෑ. මේ දෙක ගුණ කරන්න පමණයි අවශ්‍යයි තියෙන්නේ. 4න් 1යි. හරි. පැහැදිලි. තව උදාහරණයක්. අපි මේ උදාහරණ කීපයක් කතා කරනවා තේරුම් ගන්න පහසු වෙන්න. 7න් 6 වැඩි කිරීම 5න් 3. දැන් බලන්න හරහට. අපි හරහට සුළු කරනවා. 3 සහ 7 අතර සම්බන්ධයක් තියෙනවද? නැහැ. 3 සහ 7 අතර සම්බන්ධයක් නැහැ. 5 සහ 6 අතර සම්බන්ධයක් තියෙනවද? නැහැ. 5 සහ 6 අතර සම්බන්ධයකුත් නැහැ. 5 වරක් චක්‍රයෙන් අහු වෙන්නේ නැහැ. 6 වරක් චක්‍රයෙන් අහු වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක සුළු වෙන්නේ නැත්නම් ලවයෙන් වැඩි කරනවා. හරයෙන් වැඩි කරනවා. 6 වරක් 3 18යි. 7 වරක් 5 35යි. 35න් 18යි. පැහැදිලිද? හරි. තව උදාහරණයක් අපි කතා කරමු. දැන් මේක තියෙන්න පුළුවන් 1යි 3න් 1 වැඩි කිරීම 5න් 2. මිශ්‍ර සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කරන්න. එහෙනම් අපි දන්නවා ඉස්සල්ලා මේ මිශ්‍ර සංඛ්‍යාව
විෂම භාගයක් කරගෙන ඉන්නවා. හරේ තියෙනවා 3. දැන් මොකද කරන්නේ මේක විෂම භාගයක් කරන්නේ? 3 වරක් 1 3යි 1යි 4යි. 3න් 4 වැඩි කරනවා 5න් 2න්. ඔන්න දැන් සාමාන්‍ය භාග දෙකක් බවට පත් වුණා. දැන් එහෙනම් සාමාන්‍ය භාග දෙක කොහොමද සුළු කරන්නේ? හරහට කැපෙනවද බලනවා. 2යි 3යි අතර සම්බන්ධයක් නැහැ. 4යි 5යි අතර සම්බන්ධයකුත් නැහැ. එහෙනම් මොකද කරන්නේ? 4 වරක් 2 8යි 3 වරක් 5 15යි කියලා දානවා. පැහැදිලිද? හරි. හොඳයි. පැහැදිලි වුණා. එහෙනම් අපි බලමු තව උදාහරණයක්. අපි බලමු තව උදාහරණයක්. 1යි 5න් 3 වැඩි කිරීම 2යි 4න් 1. මිශ්‍ර භාග දෙකක් ගුණ කරන්න තියෙනවා. මිශ්‍ර භාග දෙකක් ගුණ කරන්න තියෙදි එහෙනම් මේ මිශ්‍ර භාග දෙක ඉස්සෙල්ලාම විෂම භාග කරගෙන දුන්න. හරයට 5 තියෙනවා 5 වරක් 1 5යි 3යි 8යි. වැඩි කිරීම හරයට 4 තියෙනවා 4 වරක් 2 8යි 1යි 9යි. එහෙනම් 5න් 8 සහ 4න් 9 කියන භාග දෙක සුළු කරන්න ඕන. හරය සමාන වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන් මොකද මේ ගුණ කිරීම තියෙන හන්දා. දැන් හරහට ගුණ කරනවා. හරහට බලනවා 5යි 9යි අතර සම්බන්ධයක් නැහැ. හැබැයි 4යි 8යි අතර සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය? 4 වරක් චක්‍රයේදී දෙක මුණ කියනවා. එතකොට 4ට 4 ඉව 1යි 8ට 4 ඉව 2යි. දැන් 5 වරක් 1 5යි දෙවරක් 9 18යි. අපිට අවශ්‍ය නම් මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නත් පුළුවන්. හරහා යටට 5 දැම්මා 18ට 5 ඒවා 3යි ඉතිරි 3යි. පැහැදිලිද? හරි. හොඳයි. භාග. එහෙනම් මේ භාග කියන එකත් අපිට කෙටි පේපර් එකට අහනවා. හරි. හොඳයි. එහෙනම් මේක තියෙනවා. දැන් අපිට මේක සටහන් කරගන්න මේක බලලා වීඩියෝ බලලා අපිට සටහන් කරගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නැහැ දැන් සටහන් කරගන්න. හරි. ඔන්න බලන්න. මේක මේ තියෙන එක. භාග 3ක් තියෙනවා. 4න් 3 වැඩි කිරීම 5න් 2 වැඩි කිරීම 15න් 1. භාග 3ක් තියෙන්නත් පුළුවන්. අර භාග 3ක් එකතු කරා අඩු කරා වගේ භාග 3ක් වැඩි කරන්නත් තියෙන්න පුළුවන්. එතකොට භාග 3ක් වැඩි කරද්දී අපිට කැමති නම් අවශ්‍ය නම් මේ සංඛ්‍යා දෙක මුල් සංඛ්‍යා දෙක සලකන්න පුළුවන්. ඉස්සල්ලාම අපි මුල් සංඛ්‍යා දෙක සලකමු. මුල් සංඛ්‍යා දෙක ගත්තොත් 2යි 4යි ගත්තොත් දෙවරක් චක්‍රයෙන් අහු වෙනවා. 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. හරිද? එහෙනම් දැන් අය 3යි 5යි සුළු වෙන්නේ 3 වරක් 1 3යි 5 වරක් 2 10යි. ඊළඟදී වැඩි කිරීම 15න් 1. එහෙනම් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මේක හරහට බලමු. 1යි 10යි අතර සම්බන්ධයක් නැහැ. 3යි 15යි අතර සම්බන්ධයක් තියෙනවා. 3ට 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි. දැන් 1 වරක් 1 1යි 10 වරක් 5 50යි. පැහැදිලිද? ඔන්න අපි භාග ගුණ කිරීම කියන යටතේ. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන කරන විදිහ හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන මේ කරේ කොහොමද කියලා. එතකොට විවිධ උදාහරණ භාවිතා කරලා ගණන් හදන්න ඕන. දැන් අපි කරන්න යන්නේ මේකෙන් ගැටලු ටිකක් දෙන්න. තියා ගන්න ඕන මේක. හරි. දැන් මේ ගණන් ටික හොඳට හදන්න ඕනේ. මේක වැඩිපුර දැනගන්න 8 වසරේ අච්චුපොත බලන්න. 8 වසරේ අච්චුපොතේ භාග 1 සහ 2 කියලා තියෙනවා. නේද? භාග 1 සහ 2. හොඳයි. එහෙනම් අපි දැන් හෝම්වර්ක් ටිකක් දෙනවා. මේ හෝම්වර්ක් ටික කරන්න ඕන. 7න් 5 වැඩි කිරීම 14. 8න් 9 වැඩි කිරීම 2. 15 වැඩි කිරීම 3න් 1. 7න් 8 වැඩි කිරීම 3. 15න් 9 වැඩි කිරීම 3න් 5. 7න් 3 වැඩි කිරීම 3න් 1. 6න් 7 වැඩි කිරීම 1යි 3න් 1. 5න් 3 වැඩි කිරීම 3න් 10යි. 6න්
9යි. හරිද? මේක සටහන් කරගත්ත නේද? හරි. අපිට තව ගණන් ටිකක් තියෙනවා. 9යි 10 වෙනි එක 8න් 6 වැඩි කිරීම අම්මා 8න් 6 වැඩි කිරීම 5න් 1 5න් 3 වැඩි කිරීම 3න් 1 වැඩි කිරීම 2න් 1 හොඳයි අපිට ගණන් 15ක් තියෙනවා. මේ ගණන් 15ම ලියාගෙන හදන්න ඕන. මේ අවසාන ගානේ 6යි 5න් 1 වැඩි කිරීම බිඳුව කියලා තියෙනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරොත් උත්තරේ බිඳුවයි. මෙතන අවසාන උත්තරේ බිඳුවයි. එතකොට භාග ගුණ කිරීම මේක වැදගත් කොටසක්. අපි කිව්වා භාග ඉස්සරහට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. භාග දැනුම මේ දැනුම අවශ්‍ය වෙනවා ඉදිරියට යන්න. හොඳයි. එහෙනම් භාග ගුණ කිරීම මම හිතනවා තේරෙන්න ඇති කියලා නේ. එහෙනම් ඒ කොටසෙම අපිට තියෙනවා භාග බෙදීම කියන කොටස. අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ එක භාග බෙදීම. අපි කලින් පාඩමකට බෙදීම ගැන කතා කරා. මෙතනදී භාග බෙදීම ගැන කතා කරනවා. හොඳයි. භාග බෙදීම ගැන කතා කරද්දී අපි දැනගන්න ඕන විශේෂ කරුණක් තියෙනවා භාගයක පරස්පරය කියන එක. පරස්පරය කියන කොටස අපි දැනගන්න ඕනේ. භාගයක පරස්පරය කියන එක. අපි උකට ඉංග්‍රීසියෙන් රෙසිප්‍රොකල් කියලා කියනවා. පරස්පරය. පරස්පරය කියන්නේ දැන් 4න් 3 කියන භාගයේ පරස්පරයේ විදිහට සලකන්නේ අන්න උඩයට මාරු වෙනවා. මේකේ ලවයේ තියෙන 3 හරයේ තියෙන 4 මේ දෙක උඩයට මාරු වෙනවා. හරයට 3 ඇවිල්ලා ලවයට 4 වෙනවා. උඩයට මාරු වෙනවා. මේක තමයි මේකේ පරස්පරය. පරස්පරය. එහෙනම් 5න් 1 පරස්පරය මොකද්ද? 1න් 5 උඩයට මාරු වෙනවා. 7න් 4 පරස්පරය 4න් 7. 1යි 2යි 1 පරස්පරය හොයන්නේ කොහොමද? මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරගෙන ඉන්නවා ඉස්සෙල්ලාම. කොහොමද කරන්නේ? 2 දැම්මා දෙවරක් 1 2යි 1යි 3යි. 2න් 3 පරස්පරය 3න් 2යි. අන්න මිශ්‍ර සංඛ්‍යාවක් තියෙදි පරස්පරය කරන්නේ. 5 පරස්පරය. ඔව්. 5 පරස්පරය අපි ගමු 5 කියන එක. 5 කියන සංඛ්‍යාව ගත්තොත් ඒකේ පරස්පරය 5 කියන එක ගත්තොත් මේ සංඛ්‍යාව යට තියෙන හරය 1 තියෙන්නේ. එහෙනම් 5 පරස්පරය 5න් 1 දාන්න නැති වුණාට අපි දැනගන්න ඕනේ මේක යට තියෙන 1 කියලා. එතකොට 5 පරස්පරය 5න් 1. එහෙනම් අපි මේ භාග බෙදීම යටතේ අපි දැනගන්න ඕන පරස්පරය කියන කොටස. පරස්පරය 5න් 1 5 පරස්පරය 5න් 1 4න් 3 පරස්පරය 3න් 4 5න් 1 පරස්පරය 1න් 5 7න් 4 පරස්පරය 4න් 7 1යි 2කින් එක මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරොත් 2න් 3 එකේ පරස්පරය 3න් 2. හොඳයි. එහෙනම් ওই පරස්පරය කියන දැනුම අපිට අවශ්‍ය වෙනවා මේක භාග බෙදීම යටතේ. හොඳයි. දැන් අපිට තියෙනවා මම ගන්නම් 4න් 3 කියන භාගය බෙදන්න කියනවා 3න්. 4න් 3 කියන භාගය බෙදන්න කියනවා 3න්. හොඳයි. මේක භාග සංඛ්‍යාව මේක පූර්ණ සංඛ්‍යාව. දැන් කලින් අපි භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදිහ ඉගෙන ගත්තා. දැන් භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන විදිහ. එහෙනම් මෙතන බෙදීමක් තියෙන හන්ද අපි මේ මුලින්ම තියෙන භාගයේ මේ විදිහටම ලියලා මේ බෙදීම තියෙන එකේ පරස්පරය මොකද? බෙදීමේ ප්‍රතිලෝම මොකද? ගුණ කිරීම කියලා දාලා මෙන්න මේ එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා. 3 පරස්පරය මොකද? 3න් 1. 5 පරස්පරය 5න් 1 නම් 3 පරස්පරය 3න් 1යි. දැන් බලන්න මේ බෙදීමේ ප්‍රතිලෝමයේ ගුණ කිරීම දාලා මේ එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාවේ පරස්පරය දැම්මා. අන්න දැන් උන්න භාග දෙක ගුණ කරන්න ආව කලින් දැම්මා. එහෙනම් දැන් අපි හරහට සුළු වෙනවද කියලා බලමු.
1යි 4යි අතර සම්බන්ධය නැහැ. 3යි 3යි අතර සම්බන්ධයක් තියෙනවා. 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. දැන් එක් වරක් 1 1යි 4 වරක් 1 4යි 4න් 1යි. පැහැදිලිද? පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි තව උදාහරණයක් කතා කරමු. පහ බෙදීම 5න් 1. ඔන්න පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් බෙදන්න තියෙනවා. එහෙනම් මේකේ නීතිය අනුව මුලින්ම තියෙන සංඛ්‍යාව වෙනස් කරන්න එහෙමම දානවා. දැන් කලින් එකේ 4න් 3 කියන සංඛ්‍යාව වම්මත්තේ පැත්තේ තියෙන සංඛ්‍යාව වෙනස් කරන්න එහෙමම ලියුවා. මෙතන 5 තියෙනවා. 5 එහෙමම දානවා. හරිද? දැන් මෙතන තියෙන්නේ බෙදීම. එහෙනම් බෙදීමේ ප්‍රතිලෝමය මොකද්ද? බෙදීමේ ප්‍රතිලෝමය ගුණ කිරීම. බෙදීමේ ප්‍රතිලෝමය මොකද? ගුණ කිරීම. දැන් 5න් 1 ප්‍රතිලෝමය මේක ප්‍රතිලෝමය ගන්නවා. 5න් 1 ප්‍රතිලෝමය 1න් 5. පැහැදිලිද? අන්න දැන් පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවෙන් ගුණ කරනවා. හරහට ගුණ වෙනවද බලනවා. 1යි 5යි අතර සම්බන්ධයක් නැහැ. නැත්තම් 5 5 25යි යටට. ඔන්න 1න් 25යි. ඒ කියන්නේ 25 බෙදීම 1යි කියන අවසානයක 25යි කියලා අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි තව උදාහරණ කීපයක් භාවිතා කරමු. හදමු මේක භාවිතා කරලා දැන් අපි පරස්පරය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් අපි කතා කරමු 7න් 3 කියන භාගය බෙදන්න ඕන 2න් 7 කියන භාගයෙන්. දැන් භාග දෙකක් බෙදන්න යනවා. එහෙනම් අපි කිව්වා ඉස්සරලා මුලින් තියෙන භාගේ එහෙමම ලියනවා 7න් 3 බෙදීමේ ප්‍රතිලෝමය ගුණ කිරීම. බෙදීමේ ප්‍රතිලෝමය මොකද? ගුණ කිරීම. බෙදීමේ 2න් 7 ප්‍රතිලෝමය මොකද? 7න් 2. 2න් 7 ප්‍රතිලෝමය උඩයට මාරු කරාම 7න් 2. දැන් හරහට සුළු වෙනවද කියලා බලනවා. 2යි 7යි අතර සම්බන්ධයක් නැහැ. 3යි 7යි අතර සම්බන්ධයක්වත් නැහැ. එහෙනම් ලවයෙන් වැඩි කරනවා. 3 වරක් 2 6යි 7 වරක් 7 49. පැහැදිලිද? හරි. තව එකක්. අපි කතා කරමු. අපි වේගය වැඩි නෑ නේද? 5න් 6 බෙදීම 15න් 9. ඔන්න භාග දෙකක් බෙදන්න තියෙනවා. එහෙනම් මේ භාග දෙක මුල්ම තියෙන එක වෙනස් කරන්නේ 5න් 6 හැමම ලියුවා. දැන් බෙදීමේ ප්‍රතිලෝමය මොකද්ද? ගුණ කිරීම. 15න් 9 පරස්පරේ 9න් 15. දැන් බලනවා හරහට සුළු වෙනවද කියලා භාග දෙකක් ගුණ කරන්න. හරේ සමාන වෙන්න ඕනේ. 5යි 15යි අතර සම්බන්ධයක් තියෙනවා. 5ට 1යි 15ට 3යි. 6යි 9යි අතර සම්බන්ධයක් තියෙනවා. කීවරක් චක්‍රයේද? 3 වරක් චක්‍රයේ. 9ට 3 ඒවා 3යි. 6ට 3 ඒවා 2යි. දැන් දෙවරක් 3 ලවයේ වැඩි කරනවා. දෙවරක් 3 6යි. 3 වරක් 1 3යි. දැන් 6ට 3 ඒවා 2යි. 6ට 3 ඒවා 2යි කියලා අපි සලකන්න පුළුවන්. 6 3 ඒවා 2යි. පැහැදිලිද? හරි. අපි තව උදාහරණයක් කතා කරමු මේ විදිහට. අපි තව එකක් 1යි 3න් 1 බෙදන්න තියෙනවා 4න්. මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න තියෙනවා. එහෙනම් මේක කරන්නේ මොකද ඉස්සලා? මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගෙන ගන්න හරි. 3 දැම්මා. 3 වරක් 1 3යි. 3ට එකක් ඉදරොත් 4යි. බෙදීම 4. දැන් මේ 3න් 4 කියන එක එහෙමම ලියලා බෙදීමේ පරස්පර ප්‍රතිලෝමයේ ගුණ කිරීම 4 පරස්පරයේ 4න් 1. ඔන්න දැන් භාග දෙකක් ගුණ කරන්න තියෙනවා. දැන් හරහට සුළු වෙනවද බලන්න. 1යි 3යි අතර සම්බන්ධය නැහැ. 4යි 4යි අතර 4ට 4 1යි 4ට 4 1යි 1 වරක් 1 1යි 3 වරක් 1 3යි. පැහැදිලිද? 3න් 1. පැහැදිලිද? හරි. අපි තව උදාහරණයක් කතා කරමු මේ සම්බන්ධයෙන්. මිශ්‍ර භාග දෙකක්ම ගුණ කරමු. 3යි 2න් 1 බෙදීම 5යි 3න් 1 මිශ්‍ර භාග දෙකම බෙදමු. දැන් එන මිශ්‍ර භාග දෙක ඉස්සල්ලාම කරන්නේ මොකද? විෂම භාග කරනවා. 2 දැම්මා දෙවරක් 3 6යි 1යි 7යි. බෙදීම 3 දැම්මා හරේ 3 වරක් 5 15යි 1යි 16යි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? බෙදීම වෙනුවට ගුණ කිරීම 2න් 7 එහෙමම ලියලා මුල් සංඛ්‍යාව බෙදීමේ ප්‍රතිලෝමයේ ගුණ කිරීම 3න් 16 පරස්පරය 16න් 3. දැන් හරහට සුළු වෙනවද බලනවා. 2යි 3යි නෑ. 7යි 16යි අතරත් සම්බන්ධයක් නෑ. 7 වරක් 3 21යි. දෙවරක් 16 32යි. 32න් 21යි. පැහැදිලිද? ඔන්න අපි භාග බෙදනවා. මේක හොඳට පුරුදු වෙන්න ඕන භාග බෙදන විදිය. නැවත වතාවක් නැවත කරන්න. මොකද මේක ඉදිරි පාඩම් වලට අපිට මුණ ගැහෙනවා. එහෙනම් සංඛ්‍යාවක පරස්පරය කියන
මූලධර්මයේ භාවිතා කරලා තමයි මේක සුරු කරේ. විශේෂයෙන්ම මැදට බෙදීමක් තියෙන්නේ. හොඳයි. අපි මෙතනත් ගණන් වගයක් තියෙනවා. අපි ගණන් වගයක් හදමු ගෙදරින් කරන්න. මේක ලියා ගන්න මේ ගණන් ටික ගෙදරින් කරන්න. ගණන් 10ක් තියෙනවා. බලන්න මේ ගණන් 10 ලියා ගන්න. එතකොට අපි සංඛ්‍යා දෙකක් තියෙනවා නම් අපිට අවසරය තියෙන්නේ ඔහොම ගුණ කරන්න. එතකොට සංඛ්‍යා දෙකක් කොහොම තියෙනවා නම් අපිට හරහට ගුණ කරන්න අවසරය තියෙනවා. හරි සටහන් කරගත්තද? හරි. හොඳයි. එහෙනම් අපි භාගවල දෙවෙනි කොටස යටතේ භාග ගුණ කිරීම සහ බෙදීම ඉගෙන ගත්තා. එහෙනම් මේක 8 වසරේ අච්චුපතේ මේ භාග බෙදීම කියන එක භාග ගුණ කිරීම සහ බෙදීම තියෙනවා. තව වැඩිපුර දැනගන්න ඕන නම් අච්චුපත පෙරලගෙන තව ගණන් හදන්න ඕන. විශේෂයෙන් මේ ගණන් ඉදිරියට ඕන වෙනවා. ඒතකොට අපි කලින් දවසේ කතා කරපු භාග එකතු කිරීම අඩු කිරීම 7 වසරේ පොතේ තියෙනවා. 9 වසරේ තියෙනවා පොතේ භාග එකතු කරන්නයි අඩු කරන්නයි වැඩි කරන්නයි බෙදන්නයි. පැහැදිලිද? 10 වසරේ තියෙනවා තව භාග ගණන් ටික වගන්ති ගණන් කතා කරන්න තියෙනවා. එතකොට විභාගයට අහන කොටස් ටික 11 වසරේ කතා කරනවා. එහෙනම් අපි මේ කතා කරේ භාගවල මූලික අදිරිය ඉදිරි පාඩමකදී අපි භාග ගැන තව වැඩිපුර කතා කරන්න සූදානම් වෙනවා. හොඳයි. එහෙනම් අපි මේ දක්වා අද දිනේ කතා කරේ භාග ගුණ කිරීම සහ බෙදීම කියන එක. එහෙනම් මේ කොටසත් හොඳට නැවත නැවත හදලා මේ ගණන් ටික තේරුම් ගන්න ඕන වැදගත් කොටසක්. මේක සුළුයි කියලා හිතන්න එපා. අනිවාර්යෙන් මේ දැනුම ලබාගෙන යාළුවන්ටත් කියලා දෙන්න මේක හදන්නේ කොහොමද කියලා. තමන්ගේ විශේෂ තමන්ට දියුණුවක් වෙන්නේ මේවා හොඳට මේ අධ්‍යයනය කරලා මේ ගණන් පුරුදු වීම තුලින්. හොඳයි. එහෙනම් අපි අද සූදානම් වෙන්නේ අපේ වැඩසටහන නිමා කිරීම සඳහායි පාඩම නිමා කිරීම සඳහායි අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් මුණ ගැහෙන තුරු අපි අදට නතර කරමු. හොඳයි. එහෙනම් ආයුබෝවන්.